COVID-19 හා සැබැඳි තොරතුරු වසංගතය පාලනය කළ හැකි උපාය මාර්ග. අපි උස්මහත් වෙන්නේ හැදෙන්නේ වැඩෙන්නේ අපේ වැඩිහිටියන්, ගුරුවරුන්, පාසලේ ඉතිහාස පොත් අපට කියා දුන්නු කතාන්දර එක්ක. ඒ තොරතුරු සත්‍යම නොවෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ පුද්ගලික අගතීන් එක්ක ගැලපෙනවා නම් වැරදි අදහස් වුණත් විශ්වාස කිරීමේ පෙළඹීමක් අපි තුල තියෙනවා. තොරතුරු වසංගතය කියන්නේ මොකද්ද? ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව තොරතුරු වසංගතය කියන්නේ රෝග පැතිරීමකදී ඩිජිටල් සහ භෞතික පරිසරයන්හි අසත්‍ය හෝ නොමග යවන තොරතුරු ඇතුළුව ඕනෑවට වඩා තොරතුරු පැතිරීමයි. තොරතුරු වසංගතය මගින් පසුකාලීන සෞඛ්‍ය අවදානම් සහිත හැසිරීම් වලට තුඩු දෙන නොමග යවන සුළු තොරතුරු බෙදා හරිනවා. ඩිජිටල් මාධ්‍ය මගින් තොරතුරු ප්‍රගුණ කිරීම සහ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල භාවිතය වඩාත් වර්ධනය වීම එම තත්ත්වය තීව්‍ර කරන අතර තොරතුරු වසංගතය සීග්‍රයෙන් ව්‍යාප්ත කරනවා. තොරතුරු වසංගතය කෙතරම් භයානකද? ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 6000කට ආසන්න පිරිසක් තොරතුරු වසංගතය හේතුවෙන් ප්‍රෝහල්ගත කරලා තියෙනවා. බැවින් වැරදි තොරතුරු මත ක්‍රියා කිරීම ඉතා හානිකර විය හැකියි. BBC වාර්තාවලට අනුව ඉරානයේ ජනප්‍රිය නිලධාරීන් විසින් ප්‍රදර්ශනය කෙරුණු ජනතාව නොමග යවන සුළු තොරතුරු සමාජ මාධ්‍යවල ප්‍රචලිත වීම මගින් ඉරටේ මරණ සංඛ්‍යාව ඉහළ ගියා. ව්‍යාජ වෛද්‍ය උපදෙස් හා කුමන්ත්‍රණ සම්බන්ධ ලිපි නිසා රට තුළ වැඩි මරණ සංඛ්‍යාවක් ඇති විය. BBC වාර්තාවලට අනුව එක්සත් රාජධානයේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු භාරයේ සිටි දකුණු ආසියාතික ප්‍රජාවන්ට අයත් කොවිඩ් රෝගීන් එන්නතේ ඌරු මස් ඇතැයි විශ්වාස කරමින් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කරන ලද්ද ව්‍යාජ තොරතුරු සමහරක්. අපි උගුර සෝදන විට උගුරෙන් හෝ නාසයෙන් කොරෝනා විෂ බීජ ඉවත් වෙනවා. වෙළඳපළවල් විවෘතව තිබියදී රජය මුස්ලිම් පල්ලිවලට රැස්වීම තහනම් කරන්නේ ඇයි? කොරෝනා වෙළඳපළවල් ආශ්‍රිතව පැතිරෙන්නේ නැද්ද? ඉන්දියාවේ සිදු කරන ලද අධ්‍යයනයකදී සමහර අය කියා සිටියේ COVID-19 සඳහා තමන් ශාකසාර ආයුර්වේද හෝ හෝමියෝපැති ප්‍රතිකර්ම භාවිතා කිරීම ගැන සලකා බැලූ බවයි. තවද ඔවුන් විශ්වාස කළේ වයස අවුරුදු 25ට වැඩි පුද්ගලයින්ට COVID-19 වැළඳීමේ වැඩි ඉඩක් ඇති බවයි. වැරදි තොරතුරු, අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත් අතර වෙනස. මේ පද එකක් වෙනුවට අනෙකක් විදියටත් භාවිතා වෙන අතරම එකිනෙකට සම්බන්ධ බවත් පිළිගැනෙනවා. ඒත් ඒවා වෙනස් අර්ථවලින් යුක්තයි. වැරදි තොරතුරු කියන්නේ නොමග යැවීමේ චේතනාවක් නැතිව පතුරවන ඒත් පුද්ගලයන් නොමග යවන සුළු තොරතුරු. උදාහරණ ලෙස 2016 දී එක්සත් ජනපද මැතිවරණය අතුරුතුරදී ෆිල්ඩෙල්ෆියාහි දූෂිත ඡන්ද යන්ත්‍රය සඳහන් කරමින් ඡන්දදායකයෙකු විසින් වැරදීමකින් පළ කරන ලද ට්විටර් පණිවිඩයක් 11000 වාරයකට වඩා හුමාරු කරගෙන තියෙනවා. සාවද තොරතුරු කියන්නේ අවුල්සාවිත තත්ත්ව සහ භීතිය ඇති කිරීමේ අරමුණින්ම හිතාමතා ගොතා පතුරවා හරිනු ලබන තොරතුරු. උදාහරණ ලෙස 2017 පංච මැතිවරණය අතරතුර අපේක්ෂකයා පිළිබඳ නොමග යවන සුළු පුවත් පැවිසෙන අසත්‍ය තොරතුරු සහිත ව්‍යාජ පුවත්පත් පිටුවක් නිර්මාණය කරලා තියෙනවා. ඩීප් ෆේක්ස් යන පදය සාමාන්‍ය භාවිතා වන්නේ ඇල්ගොරිතමයක් භාවිතයෙන් මුල් වීඩියෝ සිටින පුද්ගලයා වෙනුවට වෙනත් ප්‍රසිද්ධ අයකු ප්‍රතිස්ථාපනය කිරීම මගින් අව්‍යාජ පෙනුමක් ලබා දෙන පරිදි සංස්කරණය කරන ලද වීඩියෝ හැඳින්වීමට. ටික්ටොක් ඇති ටොම් ක්‍රූස්ගේ ඩීප් ෆේක් ගිණුම මේ සඳහා උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. තොරතුරු වසංගතය සමග සටන් කරන්නේ කොහොමද? මෙම තොරතුරු පැතිරීම නවත්වා තොරතුරු පැතිරීමේ දාමය බිඳ දමන්න. වැරදි තොරතුරු, සාවද්‍ය තොරතුරු සහ ඩීප් ෆේක් වාර්තා කරන්න. සත්‍ය මූලාශ්‍ර හෝ වෙබ් අඩවි වලින් තොරතුරු තහවුරු කරගන්න. වංචා පිළිබඳ අනතුරු වැඟවීම් සක්‍රිය කරගන්න.
උදාහරණයක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය හරහා මේ සිදු කරගත හැකි. සුපරීක්ෂාකාරී වීමට ඔබට මහජන උපදෙස්ද පරීක්ෂා කළ හැකි. ඔබට සමහර ප්‍රවෘත්ති ගැන විශ්වාසයක් නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයාගෙන් ඔවුන්ගේ WhatsApp සේවාව හරහා ප්‍රශ්න අසන්න. තොරතුරු වසංගතයේ වැළැක්වීම සඳහා Google සමාගම විසින් සෞඛ්‍යයට අදාළ සියලුම තොරතුරු මූලාශ්‍රවල සත්‍ය පිටුවක් නිර්මාණය කරන ලදී. සෑම විටම එම සැබැඳියේ උපදෙස් ලබා ගන්න. එල්සේවිය වැනි සමහර ප්‍රකාශකින් COVID-19ට අදාළ සත්‍ය තොරතුරු ඇති වෙබ් පිටුවක්ද දියත් කරලා තියෙනවා. යම්කිසි පුවතක් විශ්වාස කිරීමට හෝ එය අන් අයට පතුරුවා හැරීමට පෙර අදාළ රටෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් විමසීමක් කරන්න. එපමණක් නොව බහුභාෂා වලින් ලබාගත හැකි ඉෆ්ලා ඉන්ෆෝග්‍රැෆික් COVID-19 සංස්කරණය ව්‍යාජ පුවත් හඳුනා ගැනීමට ඉතා ප්‍රයෝජනවත් වෙනවා. රෝගීන් කළමනාකරණය සඳහා විවෘත ප්‍රවේශ අනුවර්තනය කළ හැකි ප්‍රොටෝකෝල නිර්මාණය කිරීම සඳහා 2020 මාර්තු මාසයේදී බ්‍රිග්යන් සහ කාන්තාරුම්හලේ කණ්ඩායමක් විසින් තවත් වෙබ් අඩවියක් දියවත් කරන ලදී. ඉන්ඩියා COVID SOS යනු විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, ප්‍රතිපාති සම්පාදකයින්, ප්‍රජා සංවිධායකයින් සහ කාර්මික හවුල්කරුවන්ගේ ජාත්‍යන්තර ලාභ නොලබන ස්වේච්ඡා කණ්ඩායමකි.